අයිබෝවන් තවත් අලුත් දවසක් මේ අලුත් දවසෙත් අපි ඔබ ගාවට එනවා සුපුරුදු ලෙන්ගතුකමත් එක්ක ඒ දේශාට්නයෙන් සීමා වෙන්නේ හා දේශපාලන වියමන හොයාගෙනයි අපි දේශාට්නයෙන් ඔබේ නිවසට එන්නේ. පහුගිය සතියේ අපේ ඉන්දියේ සිම්බාබ්වේ රාජ්‍ය රටක් විදිහට කඩා වැටුනේ කොහොමද කියලා අපි කතා කළා. ඒ කඩා වැටීමට හේතු වෙච්ච කාරණා එකින් එක අපි ඔබ ළඟට සමීප කළා. ඒ අතරේ අපි පහුගිය සතියේ කතාව නැවතුවේ ඒ රට ඒ තත්ත්වයට පත් කරපු ඒ රටේ නායකයෙක් ගැන මතකයක් ඔබට ආවර්ජනය කළා. ඔහු ගැන පුංචි කාරණා ටිකක් අපි ඔබට ගිය සතියේ කිව්වා. හැබැයි අද දවසේ ඔහු ගැන අපි සවිස්තරාත්මකව ඔබට තොරතුරු කියන්න ලෑස්තියෙන් ඉන්නේ. අපි කවුරු ගැනද මේ විදිහට කතා කරන්නේ? අපි කතා කරන්නේ රොබර්ට් මුගාබේ ගැන. රොබර්ට් මුගාබේ 1980 වර්ෂයේ තමා සිම්බාබ්වේ රාජ්‍යයේ අගමැති ධූරයට පත් වෙන්නේ. එතන ඉඳන් 2017 වෙනකන් ඔහු මේ රට පාලනය කරනවා. විශේෂයෙන්ම මේ බ්‍රිතාන්‍යයේ විශේෂයෙන්ම යටත් විද්‍යාවක් විදිහට තිබිලා එතනින් පස්සේ ඉයන් ස්මිත්ගෙන් පස්සේ රොබර්ට් මුගාබේ මේ රටේ පාලන බලතල් තමන්ගේ අතට ගන්න. එතනින් පස්සේ ඔහු විධායක ජනාධිපති ධූරයක් හදා ගන්නවා. ඒ හදාගත්ත විධායක ජනාධිපති ධූරයත් එක්ක තමයි 2017 වෙනකන් ඔහු මේ රට පාලනය කරන්නේ. මුගාබේ ජනාධිපති වෙච්ච මුල් කාලේ විශේෂයෙන්ම සුදු ජාතික අප්‍රිකානුවන් මේ සුළුතරයක් විසින් මේ රට පාලනය කරනවා සහ මේ රටේ ධනපතියන් බවට පත් වෙලා ඉන්නේ ඔවුන් සතුව තමයි වැඩි ඉඩම් ප්‍රමාණයක් තියෙන්නේ, වැඩි ව්‍යාපාර ප්‍රමාණයක් තියෙන්නේ ඔවුන් සතුව. මේ කියන කාරණේ රොබර්ට් මුගාබේ විසින් ආයුධයක් බවට පත් කරගන්නවා තමන්ගේ රට ඇතුලේ තමන්ගේ ජනප්‍රියතාවය වැඩි වර්ධනය කරගන්න. ඔහු කියනවා මේ සුළුතරයක් අතේ තියෙනවා සුදු ජාතිකයන් අතේ ඉඩම් විශාල ප්‍රමාණයක්. මේ ප්‍රමාණය කළු ජාතිකයන් අතරට බෙදී යා යුතුයි. කළු ජාතිකයන්ට සුළු ජාතිකයන් සතුව තියෙන ඉඩම් බෙදා දෙන්න ඕනේ. ඔහු ඒ වෙනුවෙන් නීති රීති හදනවා. ඔහු ඒ වෙනුවෙන් විවිධ පනත් රෙගුලාසි ගේනවා. සහ ඔහු ඒ වෙනුවෙන් කටයුතු කරනවා. මේකත් එක්ක කළු ජාතිකයන් අතින් කළු ජාතිකයන්ගේ පැත්තෙන් ඔහුට සුවිශේෂී කැමැත්තක් ඇති වෙනවා. ජාතිකවාදී හැඟීම් ඔහු අවුස්සනවා. මේ ජාතිකවාදී හැඟීම් එක්ක මොහුට පුළුවන්කම ලැබෙනවා කළු ජාතිකයන්ගේ හිත් තුළ පළපදියම් වෙන්න. වෙලාවකදී මේ රට ඇතුලේ මේ රොබර්ට් මුගාබේ කියන මේ නායකයා රටේ ජාතියේ පියා විදිහට හඳුන්වන තත්ත්වයට මොහුට ඉස්සරහට එන්න පුළුවන්කම ලැබෙනවා. මොහුගේ එකම අරමුණ බවට පත් වෙන්නේ සුළුතරයක් වෙච්ච සුදු ජාතික ව්‍යාපාරිකයන් සතුව ධනපතියන් සතුව තිබුණු ඉඩම් ප්‍රමාණය කළු ජාතිකයන් අතරේ බෙදා දීම. වෙලාවකට නීති ගේනවා අපි කලින් කතා කරපු විදිහටම තව වෙලාවකදී මේ නීති ගහලා මේ දේ කරන්න බැරි වෙනකොට මොහු තමන්ගේ රටේ කළු ජාතිකයන් පොළඹවනවා බලහත්කාරයෙන් හරි තමන්ගේ රටේ තමන්ට හිමි ඉඩම් මේ තියෙන මේ ඉඩම් අත්පත් කරගන්න කියලා සුදු ජාතිකයන්ට එරෙහිව බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම වලට පවා මොහු යනවා. මේකත් එක්ක ජාතියේ පියා කියලා විශේෂයෙන්ම ග්‍රාමීය ඡන්දදායක පදනම ඇතුලේ මොහු විරුදාවලි ලබනවා. සිම්බාබ්වේ රාජ්‍යයේ රොබර්ට් මුගාබේ
විදායක ජනාධිපතිතුමා නැත්නම් 1980 දී පත්වෙච්ච අගමැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පස්සේ රටේ පාලන බලතල තමන්ගේ අතට ගත්ත විදායක ජනාධිපතිතුමා මේ විදිහට රටේ පියා විදිහට විරුදාවලිය ලැබුවේ කොහොමද? රට මේ විදිහට අගාධයකට අරගෙන ගියා නම් කොහොමද මේ වගේ විරුදාවලියක් ලැබුණේ? ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ කෙන අගමැතිතුමාගේ නැත්නම් මේ කෙන විදායක ජනාධිපතිතුමාගේ මුල් අවුරුදු ගාන ඇතුලේ අපිට ඔහු වැරදි පාරක් කියා කියලා අනුමාන කරන්න බෑ. ඔහු තමන්ගේ රට දියුණු කරන්න උත්සාහ කළා තියෙනවා තමන්ගේ මුල් කාල සීමාවේ. විශේෂයෙන්ම මුල් අවුරුදු ගාන ඇතුලේ ඔහු තමන්ගේ රටේ සාක්ෂරතාවයට ඒ වගේම සෞඛ්‍ය සේවාවට අධ්‍යාපනයට වැඩි ඉඩක් දීලා තිනවා. ඒ වෙනුවෙන් ඔහු ප්‍රතිසංස්කරණ කළා තිනවා. විශේෂයෙන්ම 1979 ඉඳන් 1990 වගේ කාල සීමාව ඇතුලේදී මොහු අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මුදල් ප්‍රමාණය දෙගුණ කරනවා. ඒ වගේම 1985 වගේ කාල සීමාවට එද්දී මේ රටේ තිබ්බ ලදරු මරණයන්ගේ අනුපාතය මොහු විසින් මේ එකට එකක් අඩු කරනවා. ඒ කියන්නේ 50% විතර අඩු වෙනවා. මේ විදිහේ විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් කරන් දෙනවා සෞඛ්‍ය පැත්තට, අධ්‍යාපන පැත්තට. මේ විදිහට ඉස්සරහට එනවා. මේ විදිහට රට ඇතුලේ ඔහු විවිධාකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒකත් එක්ක තමයි ඔහුට ඒත් එක්ක ඔහු විශේෂයෙන් ඔබට මතක ඇති අර අපි කලිනුත් කිව්වා සුළුතරයක් වෙච්ච සුදු ජාතිකයන්ගේ ඉඩම් කළු ජාතිකයන්ට අත්පත් කරගන්න මොහු මෙහෙයවීම කරනවා. මේ මෙහෙයවීමේ කූටප්‍රාප්තිය අපිට හඳුනගන්න පුළුවන්කම ලැබෙන්නේ 2000 අවුරුද්දේදී. 2000 අවුරුද්දේ තමයි ඔහු කියන්නේ නීති රීති වලට එහා ගිහිල්ලා බලෙන් හරි අත්පත් කරගන්න කියලා. මේකත් එක්ක තමයි කළු ජාතික විසින් බලෙන් හරි මේ ඉඩකඩම් අත්පත් කරගන්න උත්සාහ කරන්නේ. මේ උත්සාහය ගැනීමත් එක්ක මේ සුදු ජාතිකයන්ගේ ඉඩම් බලෙන් අල්ලගන්නවත් එක්ක ඔන්න සම්බාධක පැනවෙන්න ගන්නවා ලෝකෙන්. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝකයේ අනිත් තැන් වලින් සම්බාධක පැනන. මෙන්න මේවත් එක්ක තමයි ටිකෙන් ටික ආර්ථික කඩාවැටීමකට යන්නේ. විශේෂයෙන්ම 1985 ඉඳන් මේ 2003 වගේ කාල සීමාව ගත්තාම මේ කාල සීමාවේ ඔය කියන ආందోලනාත්මක ප්‍රශ්න ටික ඇති වෙනවා. ඔය කාල සීමාවේ තමයි ආර්ථික අතින් කඩාවැටීම් වැඩි වෙන්නේ. සහ මේ රටේ උද්දමනය වැඩි වෙන්න පටන් ගන්න. මේ ලෝකයේ කිසිම රටක් මෙවැනි කාල සීමාවකදී මෙන්න මේ 1985 2003 කාල සීමාවේදී සිම්බාබ්වේ මුහුණ දුන්නා වගේ ආර්ථික අර්බුදයකට උද්දමනයකට මුහුණ දුන්නේ නැහැ කියලා දැන්ටත් ලෝකේ දේශපාලන විචාරකයෝ විශ්වාස කරනවා. මේ විදිහට සිම්බාබ්වේ රාජ්‍යයේ හැරවුම් ලක්ෂ්‍ය සටහන් වෙන්නේ 2003 වර්ෂය වගේ වෙද්දී 2003 වගේ වෙද්දී 1985 ඉඳන් 2003 වෙනකන් ආර්ථික අර්බුදයකට මුහුණ දීලා උද්දමනය වැඩිලා රටේ ආර්ථිකය කඩාවැටලා මේ ප්‍රශ්නත් එක්ක සිම්බාබ්වේ රාජ්‍ය ඉස්සරහට එනවා 2003 වෙද්දී මේක උච්චත්වයටපත් වෙනවා විශේෂයෙන්ම මේකට හොඳම සාධකය සිම්බාබ්වේ රාජ්‍ය ජනතාවගේ ආයු අපේක්ෂාව 1985 දී මේක 61ක් විතර ආයු අපේක්ෂාවක් තිබ්බා වයස අවුරුදු 61ක විතර ආයු අපේක්ෂාවක් 2003 වෙද්දී මේක 44කට ආසන්න ගානකට පල්ලෙහාට කඩාගෙන වැටෙනවා මේ තත්ත්වයටපත් වෙමින් ටිකෙන් ටික සිම්බාබ්වේ රාජ්‍යයේ ජන ජීවිතය අරාජිකත්වයට ගමන් කරන්න පටන් ගන්නවා මේ කාරණාවලට මූලිකය බවට පත් වෙන්නේ මේ කාරණාවලට හේතුකාරකය බවට පත් වෙන්නේ අපි කතා කරන රොබර්ට් මුගාබේ මේ මොහු විසින් කරපු මොහුගේ අදූරදර්ශී පාලනය තමයි මොහු මේ තැනට අරන් එන්නේ මුගාබේගේ මේ පාලන ක්‍රමයත් එක්ක රටේ ජනතාවට ලොකු ප්‍රශ්න ගොඩක් මැවෙනවා මුල් කාල සීමාව බොහෝම සාධනීයයි ඒ සාධනීය කාල සීමාවට රටේ ජනතාව ආදරය කරනවා අපි දන්නවා මේ ලෝකයේ බොහෝ රටවල පාලකයෝ තමන්ගේ පාලන කාලේ පළවෙනි කාල සීමාව පළවෙනි අවුරුදු ගාන බොහොම උජාරුවට ගත කරනවා රටේ ජනතාවට සහන දෙනවා ජාතිකවාදය ගැන කතා කරනවා විවිධාකාර හැඟීම් ගැන කතා කරනවා සංවර්ධන ව්‍යාපෘති ගැන කතා කරනවා හැබැයි පස්සෙන් බහුව වෙනකොට
යනකොට ඔවුන්ට ඒවා අමතක වෙනවා. ඔවුන් ටිකෙන් ටික තමන්ගේ බලය තහවුරු කර ගැනීම ගැන විතරක්ම හිතන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිඵලය තමයි අද සිම්බාබ්වේ රාජ්‍ය මේ විඳිමින් ඉන්නේ. රොබර්ට් මුගාබේ පාලනය තමන්ගේ අතට ගත්තට පස්සේ ඔහුට අවශ්‍ය වෙනවා කළු ජාතිකයන්ට වැඩි ඉඩක් දෙන්න. පාලන ක්‍රමය ඇතුලේ කළු ජාතිකයන්ට වැඩි තැනක් දෙන්න. තමන්ගේ හිතවතුන්ට වැඩි තානාන්තර දෙන්න. ඒකත් එක්ක ඔහු කළු ජාතිකයන් තමන්ගේ වටේ එක්කාසු කරගන්නවා. තානාන්තර දෙනවා, වරප්‍රසාද දෙනවා සහ රටේ පාලන බලතල ඇතුලේ පාලන ක්‍රමය ඇතුලේ වැඩි ඉඩක් කළු ජාතිකයන්ට දෙනවා. මේ රටේ සිම්බාබ්වේ රාජ්‍යයේ කොඳු නාරටිය බවට පත්වලා තිබුණු ආර්ථික ක්‍රමය වෙලා තිබ්බේ සුළුතරයක් වෙච්ච සුදු ජාතිකයන් අතේ තිබ්බ වෙළඳ ව්‍යාපාර ටික, ඉඩම් ටික, ගොවිතැන ඒ ටික තමයි මංකොල්ල කන්නේ. ඒ ටික තමයි කොල්ල කන්න යන්නේ මේ විදිහට. ඒ ටික කොල්ල ගාගත්තට පස්සේ මේ කොඳු නාරටිය බිඳ වැටෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික කළු ජාතිකයන්ට සිහිනමවනවා. ඒ සිහින මැව්වට කළු ජාතිකයන්ට විවිධාකාර හැඟීම් උද්දීපනය කරනවා. ජාතිකවාදී හැඟීම් ඔවුන්ගේ හදවත තුළ රෝපණය කරනවා. හැබැයි එහෙම රෝපණය කළාට මේ රට ඉස්සරහට අරගෙන යන්න රොබර්ට් මුගාබේට බැරි වෙනවා. එක තැනකදී මේ සියලු දේවල් අනිත් පැත්තට කැරකෙන්න පටන් ගන්නවා. අපි දන්නවා මේ ජාතිකවාදය කියන කාරණය තුළ දැන් ඔබට හිතෙන්න පුළුවන් එකපාරටම ජාතිකවාදය කියන්නේ නරක සංකල්පයක්ද කියලා. නෑ, ඒ සංකල්පේ නරක සංකල්පයක් නෙමේ. රටක් දියුණු කරන්න යොදා ගන්න පුළුවන් ඊටාම හොඳ සංකල්පයක් ජාතිකවාදී සංකල්පය. හැබැයි ඒක භාවිතා කරන්න ඕනේ ඒ අරමුණෙන්. මේ කියන නායකයා මුගාබේ ජාතිකවාදී සංකල්පය භාවිතා කරන්නේ රට දියුණු කරන අරමුණෙන් නෙමේ, තමන්ගේ බලය වැඩි කරගන්න අරමුණෙන්, තමන්ගේ බලය තහවුරු කරගන්න අරමුණෙන්. ඔහු තමන්ගේ රටේ ජනතාව මුලා කරනවා. තමන්ගේ රටේ ජනතාවට කියනවා කළු ජාතිකයෝ විදිහට අපි නැගිටින්න ඕනේ. සුළුතරයක් වෙච්ච සුදු ජාතිකයන්ගේ සියලුම දේවල් අපි හොරකම් කරගන්න ඕනේ. අපි ඒවා අයිති කරගන්න ඕනේ. ඒවා අයිති අපිට. මේ බොරු ජාතිකත්වයක් මොනවා. මේ බොරු ජාතිකත්වයත් එක්ක මොහුට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ රටේ ජනතාව ඇතුලේ වීරයෙක් බවටපත් වෙන්න. හැබැයි ඒ වීරත්වය ටිකෙන් ටික කඩා වැටෙන්න පටන් ගන්නේ ආර්ථික අහේනියෙන්න පටන් ගත්තට පස්සේ, උද්දමනය වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ ඔහුට මේක නඩත්තු කරන්න බැරි වෙනවා. මේ නඩත්තු කරන්න බැරි වීමත් එක්ක මේ රට දිනෙන් දින කඩා වැටෙන රටක් බවටපත් වෙනවා. මේක හොඳ උදාහරණයක්, හොඳ අත්දැකීමක්. අපි වගේ රටවල් වලට අපි ජාතිකවාදය ගැන කතා කරනවා, ජාතිකත්වය ගැන කතා කරනවා. හැබැයි ඒ හැමදේම මේ රට ගොඩනැගීම් වෙනුවෙන් වෙන්න ඕනේ. කිසිම කෙනෙක්ගේ බලය තහවුරු කිරීම වෙනුවෙන් වෙන්න හොඳ නෑ. මුගාබේ විශ්වාස කරනවා මේ විදිහට තමන්ගේ රටේ ජනප්‍රිය නායකයෙක් වෙනකොට කවදාක්වත්ම තමන්ගේ රටේ ජනාධිපති ධූරයෙන් ඉවත් කරන රටේ ජනතාව උත්සාහ කරන එකක් නෑ කියලා. කවදාක්වත් ජනාධිපති ධූරය දාලා යන්න වෙන එකක් නෑ කියලා ඔහු විශ්වාස කරනවා. ඔහු හිතනවා ඔහු තමා ජීවත්ව ඉන්න තාක්කල්, සදාකාලිකව ඔහුගේ ජීවිතය තියෙන තාක්කල් සිම්බාබ්වේ නායකයා කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නෑ. සිම්බාබ්වේ රාජ්‍ය මේ විදිහට දවසින් දවස කඩා වැටිච්ච කතාව අපි ඔබ ගාවට අරගෙන එන්නේ සිම්බාබ්වේ රාජ්‍ය වගේ රටක් මේ ලෝකේ ආපහු බිහි වෙන්න ඕනේ නැති හින්දා. ඒක හින්දා සිම්බාබ්වේ රාජ්‍යෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙන හින්දා අපි දැන් කතා කළා 2003න් පස්සේ විශේෂයෙන්ම සිම්බාබ්වේ රාජ්‍ය කොහොමද මේ විදිහට බීමට කඩාගෙන වැටෙන්නේ කියලා. 2009 වෙද්දී සිම්බාබ්වේ රාජ්‍ය 3න් 2කට කන්න දෙන්න සිදු වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට. ඒක මිලියන ගණනාවක ජනගහනයක්. 3න් 2ක් තමන්ගේ රටේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෑම බීම ටික ගන්න රටක් බවට සිම්බාබ්වේ රාජ්‍යය පත් වෙනවා. මේ තැනට සිම්බාබ්වේ රාජ්‍යය පත් කරන්නේ රොබර්ට් මුගාබේ කියන අත්නෝමතික පාලකයා සහ ඔහුගේ පාලන ක්‍රමය කාලයක් රටේ ජනප්‍රියම් පුද්ගලයා වෙලා ඉඳලා ඒකෙන් තමන්ගේ බලතල අසීමාන්තික කරගන්න ගිහිල්ලා ඒ අසීමාන්තික කරගන්න ගිය බලතලත් එක්ක තමන්ගේ රට අරාජිකත්වයට අරන් ගිය නායකයෙක් මේ කියන කාරණේ අපි දිගින් දිගටම ඔබට මතක් කළා. විශේෂයෙන්ම 1990 ගණන් වලදී මේ රටේ ඉඩම් හිමියෝ මේ රට යම්කිසි ආකාරයකට දියුණුවට අරගෙන යමින් ඉන්දියා. නමුත් ඉඩම් හිමියන්ගේ මේ ආර්ථිකයට මරු පහරක් එල්ල කළා. ඔවුන් සතු තිබ්බ කුෂිකාර්මික ඉඩම් ටික ඒක ව්‍යාපාරික ඉඩම් ටික මොහු විසින් පවර්ලා දුන්න. අපි කලින් කතා කරපු විදිහට කළු ජාතිකයන්ට එහෙම පවර්ලා දුන්නට පස්සේ ඔවුන්ගේ නිෂ්පාදනයන් නඩත්තු කරගන්න උන්ට බැරි වුණා. නිෂ්පාදන වලට අවශ්‍ය ආරක්ෂාව දෙන්න බැරි වුණා. කුෂි නිෂ්පාදන රැකගන්න බැරි වුණා. 150කින් ආහාර නිෂ්පාදනය මේ රට ඇතුලේ කඩා වැටෙන්න පටන් ගත්තා. මේකත් එක්ක ආහාර අර්බුදයකට මේ රට මුහුණ දෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ රට ඇතුලේ මේ විදිහට තමන්ගේම රටේ තවත් කොටසකට මේ විදිහේ අසාධාරණ බලපෑම් කරද්දී ලෝකයේ රටවල් වලින් සිම්බාබ්වේ රාජ්‍යයට සම්බාධක පනවන්න පටන් ගන්නවා. විරේකී 50කින් වැඩි වෙනවා. කුෂි නිෂ්පාදන නැති වෙනවා. ව්‍යාපාරික ව්‍යාපාර අතාරිනවා. මේකත් එක්ක 50කින් විරේකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. මිලියන ගණනක ජනතාවක් විරේකියාවෙන් මේ රට ඇතුලේ අරාජිකත්වයට පත් වෙනවා. විරේකියාවත් එක්ක ඔවුන් අසහනයට පත් වෙනවා. මේ විදිහට මේ රට ටිකෙන් ටික ඉස්සරහට යනවා. මේ දේවල් මෙහෙම වෙද්දී රොබර්ට් මුගාබේ කලේ මොනවාද? ඔහු කලේ තමන්ගේ වරදාන වරප්‍රසාද වැඩි කරගන්න එක විතරයි. ඔහුගේ නමින් යාන වාහන ඇති වෙන්න එනවා. ඔහුගේ නමින් මන්දිර තනනවා. ඔහුගේ නමින් විවිධාකාර බැංක් account වල නැත්නම් බැංකු ගිණුම් වල ඔහුගේ නමින් විවිධාකාර මුදල් සංචිතයන් මෙවෙන්න පටන් ගන්නවා. රට අගාධයට යනවා. හැබැයි ඔහුගේ වත් පෝසත්කම් ටික වැඩි කරගන්නවා. මෙවැනි නායකයෝ ඔබටත් ඔබේ ඉතිහාසය තුළ හම්බෙලා ඇති. ඔබට විවිධ නායකයෝ ගැන මතක් වෙනවා ඇති. තමන්ගේ රට අගාධයට යද්දී තමන්ගේ සුඛ විවරණය වෙනුවෙන් විතරක් වැඩ කරන නායකයෝ රොබර්ට් මුගාබේ එහෙම තීරණයක් ගන්නවා. තමන්ගේ සමීපතමයන්ටත් අවශ්‍ය තරමේ දේවල් ඔහු දෙනවා. මේ විදිහට ඔහු තමන්ගේ රට ඇතුලේ අවුරුදු ගාණක් පාලනය කරනවා. අවුරුදු 90 වෙද්දීත් මොහු මේ රටේ ජනාධිපතිවරයා 1924 දී උප්පත්තිය ලබන්නේ. එතනින් පස්සේ අවුරුදු 90 වෙද්දීත් වයෝවෘද්ධ මිනිහෙක් විදිහට විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන්න තියද්දීත් ඔහු මේ රටේ නායකයෙක් විදිහට කටයුතු කරනවා. මේ රටේ නායකයෙක් විදිහට කටයුතු කරන අතරේ ඔහු විශ්වාස කරනවා තමන් ජීවත්ව ඉන්න තාක්කල් තමන්ගේ රටේ ජනාධිපතිවරයා විදිහට තමන් ජීවත් වෙනවා කියලා. ඒත් එක්ක ඔහු එතනින් නවතින්නේ නැහැ. ඔහුට අවශ්‍ය වෙනවා තමන් සතු බලය තමන් සන්තකෙම තියාගන්න. තමන්ට වඩා අවුරුදු 40කටත් වැඩි ලාබාල තමන්ගේ බිරිඳට තමන්ගෙන් පස්සේ තමන්ගේ රටේ ජනාධිපති ධූරය යන විදිහට මොහු ප්‍රතිසංස්කරණ වලට යන උත්සාහ කරනවා. උප ජනාධිපතිවරයා සහ ඊළඟට මේ රට ඇතුලේ බලාපොරොත්තුවක් තිබිච්ච නායකයව මොහු සිරගත කිරීම වලට ලක් කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීම එක්ක මොහු බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වයස අවුරුදු 40කට වැඩියෙන් බාල වෙච්ච තමන්ගේ බිරිඳට තමන්ගෙන් පස්සේ තමන්ගේ රටේ ජනාධිපතිකම දෙන්න, සිම්බාබ්වේ ජනාධිපතිකම දෙන්න. මෙතරම් බලලෝභීත්වය මේ රට මේ විදිහට අගාධයට අරන් යන මුඛ්‍ය කාරණා බවට පත් වෙනවා.
සිම්බාබ්වේ රාජ්‍ය තුලේ තවත් බොහෝ දෙනෙක් කතා කරන දිනයක් 2017 අවුරුදු නොවැම්බර් මාසයේ 6 වෙනිදා උපජනාධිපතිවරයා සිම්බාබ්වේ රාජ්‍ය තුලේ එමසන් මනන්ගාග්වා ඔහුව බලයෙන් නිරපනවා. ඔහුගේ ධූරයෙන් නිරපනවා. රොබර්ට් මුගාබේ ඇයි මේ විදිහට ධූරයෙන් නිරපන්නේ? ඔහුව ධූරයෙන් නිරපලා උපජනාධිපති ධූරයට ඔහු පත් කරගන්න උත්සාහ කරන වයස අවුරුදු 41ක් තමන්ට වඩා වයසින් බාල තමන්ගේ ආදරණීය බිරිඳ වෙච්ච ග්‍රේස් මුගාබේව ඇයි මෙහෙම පත් කරගන්න උත්සාහ කරන්නේ? තමන්ගෙන් පස්සේ තමන්ගේ පවුල ඇතුළෙම තමන්ගේ රටේ පාලන බලතල ටික තියන්න ඔහුට බලාපොරොත්තුවක් තිබ්බ හින්දා ග්‍රේස් මුගාබේව පත් කළා. ග්‍රේස් මුගාබේත් එක්ක තමන්ගේ රටේ අනාගතය සැලසුම් කරන්න ඔහුට උවමනාවක් තිබ්බ හින්දා මේ විදිහට එමසන් මනන්ගාග්වාව ඔහු බලයෙන් නිරපනවා. ඒත් එක්කම මේ ගෙවිච්ච කාල සීමාව ඇතුළේ කිසිම දවසක ආර්ථිකය වෙනුවෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් සුවිශේෂී කාරණාව අධ්‍යාපනය වෙනුවෙන් මොහු අර මුල් කාලේ වගේ මුදල් වියදම් කරන්නේ නැහැ, මුදල් වෙන් කරන්නේ නැහැ. මේ රටේ අධ්‍යාපනය කඩා වැටෙනවා, සාක්ෂරතාවය කඩා වැටෙනවා, සෞඛ්‍ය ශාස්ත්‍රය කඩා වැටෙනවා. ඔබට ප්‍රශ්නයක් ඇති. එතකොට මුගාබේගේ දරුවන්ට මොකද උනේ කියලා. මුගාබේගේ දරුවන්ව පිට රට යවල උගන්වනවා. හැබැයි තමන්ගේ රටේ ජනතාවට තමන්ගේ රටේ දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය මුදල් ටික වෙන් කරන්නේ නැතුව තමන්ගේ දරුවන්ව පිටරට යවල උගන්වන්න මේ පාලකයා කටයුතු කරනවා. මේ දේවල් මේ විදිහට කතා කරද්දී ඔබට විවිධ දේවල් හිතනවා ඇති. මෙහෙම අත්දැකීම් අපිත් විඳලා තිනවද වගේ හැඟීමක් ඔබට එනවා ඇති. මේ දේම තමයි ග්‍රේස් මුගාබේවත් ගෙනහල්ලා කරන්න හදන්නේ. ග්‍රේස් මුගාබේත් මේ පාලන ක්‍රමය මෙහෙම්ම ඉස්සරහට අරගෙන යන්න තමන්ට ඉන්න විශ්වාසවන්තම කෙනා හින්දායි රොබර්ට් මුගාබේ ග්‍රේස් මුගාබේට තමන්ගෙන් පස්සේ පාලන ක්‍රමය බාර දෙන්න උත්සාහ කරන්නේ. නමුත් උපජනාධිපතිවරයාව මේ විදිහට බලයෙන් නිරපුවාම, ධූරයෙන් නිරපුවාම රටේ ජනතාව කැළඹිල්ලට පත් වෙනවා. රටේ ජනතාවට බලාපොරොත්තුවක් තිබ්බ ඔහු ගැන රටේ ජනතාව මේකට විරුද්ධව කෑ ගහන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම හමුදාව මේකට අත්පොත් තබන්නේ මේ කාරණයක් එක්ක. හමුදාවට සිද්ධ වෙනවා මේකත් එක්ක රොබර්ට් මුගාබේගේ මේ පාලන ක්‍රමයට විරුද්ධ වෙන්න. හමුදාව මේ විදිහේ මේ කාර්යයත් එක්ක මේ කාරණා සියල්ල හොඳින් නිරීක්ෂණය කළා. මේකෙන උපජනාධිපතිවරයාව මේ විදිහට පාලනයෙන් ඉවත් කිරීමත් එක්ක හමුදාව යම් කිසි තීන්දුවකුත් ගන්නවා. මොකක්ද ඒ තීන්දුව තීරණය කියලා අද දවසේ අපි ඔබත් එක්ක කතා කරනවා. රොබර්ට් මුගාබේට ඕන වෙනවා ග්‍රේස් මුගාබේව ඊළඟ ජනාධිපති කරන්න. එමසන් මනන්ගාග්වාව උපජනාධිපති ධූරයෙන් එළවනවා, නිරපනවා. මේකත් එක්ක හමුදාව තීරණය කරනවා රොබර්ට් මුගාබේව තමන්ගේ බිරිඳත් එක්ක පවුලේ සියලු දෙනාත් එක්ක අත්අඩංගුවට ගන්න. නිවාස අඩස්සිය තියන්න. ඔහු අත්අඩංගුවට ගන්නවා. නිවාස අඩස්සිය තියනවා. හමුදා පාලනයකට රට යටත් වෙනවා. හමුදාව තීරණය කරනවා. හමුදා පාලනයත් එක්ක මේ රට මෙහෙම එනකොට මේ රටේ ජනාධිපති ධූරයට උපජනාධිපති විදියට ඉඳලා උපජනාධිපති ධූරයෙන් නිරපපු එමසන් මනන්ගාග්වාව විධායක ජනාධිපති ධූරයේ දුරුන්දෙන් තැන්ට පත් කරන්න අදටත් එමසන් මනන්ගාග්වා තමා මේ කෙන සිම්බාබ්වේ
විධායක ජනාධිපතිවරයා විදියට වැඩ කරන්නේ. එතකොට සිම්බාබ්වේ රාජ්‍යයේ ඔන්න රොබර්ට් මුගාබේගේ පාලන ක්‍රමය අවසන් වෙනවා. පාලනය අවසන් වෙනවා. ග්‍රේස් මුගාබේගේ ඊළඟ ජනාධිපති සිහිනය බොඳ වෙනවා. ඒකත් එක්ක සිම්බාබ්වේ රාජ්‍යයේ අද වෙද්දි පුංචි වෙනසකට ටිකෙන් ටික පත් වෙනවා. හැබැයි ලේසි නෑ සිම්බාබ්වේ රාජ්‍යය ආපහු ගොඩනගන එක. අවුරුදු ගානක අවුරුදු 30කට ආසන්න පාලන ක්‍රමයක් එක්ක සිම්බාබ්වේ රාජ්‍යය බිමට වැටලා තියෙන්නේ. දැන් සිම්බාබ්වේ කියපු ගමන් ඔබට මුහුණු පොතට ගියොත් සිම්බාබ්වේ කියලා ඔබ හෙව්වොත් ඔබ හොයලා බලන්න උත්සාහ කරොත් ඔබට දකින්න පුළුවන් වේවි විල්බැරෝව එක. එහෙම නැත්නම් කරත් එක මුදල් පටවගෙන බඩු භාණ්ඩ ගෙන යන අප්‍රිකානු ජාතිකයන් කළු ජාතිකයන් කොහොමද මේ දේ උනේ? අපි කලිනුත් කතා කළා මුගාබේගේ මේ පාලන කාලයත් එක්ක මේ කෙන සිම්බාබ්වේ රාජ්‍යයේ මුදල් වලට තිබුණු වටිනාකම මුදලේ වටිනාකම ටිකෙන් ටික පල්ලෙහාට වටනවා කියලා. එක්දස්මසේ හැත්තවේ තමා රොඩේෂයානු ඩොල එක හඳුන්වාදීම සිද්ධ වෙන්නේ. එක්දස්සේ හැත්තෑවිදං රොඩේෂයානු ඩොල එක මේ රටේ භාවිතාවන මුදල බවට පත්වනවා. එකට එක අනුපාතය ඒ කියන්නේ ඇමරිකානු ඩොල එක සහ රොඩේෂයානු ඩොල එක එකට එක අනුපාතයෙන් තමයි 1970 දන්වා දෙන්නේ. නමුත් 1980 දී මුගාබේ රොඩේෂයානු ඩොල එක මාරු කරනවා සිම්බාබ්වේ ඩොල එක බවට. එතනින් පස්සේ ටිකෙන් ටික ලෝකේ කඩා වැටෙන මුදල් ලේඛකයක් බවට සිම්බාබ්වේ ඩොල එක පත් වෙනවා. එතනින් පස්සේ සිම්බාබ්වේ ඩොල එකට වටිනාකමක් නැති වෙනවා. මේ වටිනාකමක් නැති වෙනවත් එක්ක 2006 අවුරුද්ද විශේෂයෙන් මෙතනින් පස්සේ 2008 අවුරුද්ද 2009 අවුරුද්දේ අලුතෙන්ම මුදල් ලේඛක හඳුන්වා දීමට උත්සාහ කරනවා, හඳුන්වා දීම සිද්ධ කරනවා. එහෙම කළත් මේ තත්ත්වෙ ගොඩ දා ගන්න බැරි වෙනවා. කොටින්ම මේ තත්ත්වෙ කොතරම්නම් කඩා වැටුණාද කියනවනම් මේ රට ඇතුලේ මුදල් නෝට්ටු නැවත අච්චු ගහන්න පටන් ගන්නවා. මුදල් නෝට්ටු අච්චු ගහ මුදල් සංසරණට එකතු කරන්න පටන් ගන්නවා. ඩොලර් ට්‍රිලියන 100ක මුදල් නෝට්ටුවක් පවා සිම්බාබ්වේ රාජ්‍යය ඇතුලේ මුද්‍රණය කරනවා. ඇතැම් බාණ්ඩ ගන්න මේ මුදලත් මදි වෙනවා. අපි කතාවට අහලා තිනවා පාන් ගෙඩියක් ගන්න කරත් එක මුදල් නෝට්ටු අරයි යන්න සිද්ධ වෙනවා කියලා. මේ තැනට සිම්බාබ්වේ රාජ්‍යය කඩා වැටෙනවා. සිම්බාබ්වේ මුදල් ලේඛකේ මේ තරම් මේ විදිහට පල්ලෙහාට කඩා වැටෙද්දී ලෝකයේ ඇතුලේ සිම්බාබ්වේ රාජ්‍යය ආර්ථික අතින් උද්දමනයෙන් දවසින් දවස අරාජිකත්වයට පත් වෙන රටක් බවට පත් වෙනවා. සිම්බාබ්වේ මුදල් ලේඛකේ මේ විදිහට කඩා වැටලා සිම්බාබ්වේ රාජ්‍යය මේ විදිහට ටිකෙන් ටික පල්ලෙහාට වැඩෙද්දී සිම්බාබ්වේ රාජ්‍ය නැවත නගා සිටවන්න බැරි වෙනවා. මේක වෙනස් කරන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ වෙනස් කිරීම වෙනුවෙන් උත්සාහයක් දරන්න මේ වත්මන් ජනාධිපතිවරයා උත්සුක වෙනවා. ඔහු මේ වෙද්දී ආපෝසරයකට නව මුදල් ලේඛකයෙක් විදිහට සිම්බාබ්වේ ඩොලරය හඳුන්වා දීම සිද්ධ කළා තියෙනවා. ඔහුට පුළුවන් වේවිද මේ කෙන කාරණේ වෙනස් කරගන්න කෙන කාරණේ තාමත් අවිනිශ්චිතයි සහ ඒක එක්තරා වූ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් විතරයි.
දේශාටනයෙන් දවස් දෙකත් තිස්සේ අපේ සිම්බාබ්‍ය රාජ්‍ය ගැන කතා කලා. ඒ මේ ලෝකෙ කඩා වැටිච්ච රටක් විදිට සිම්බාබ්‍ය රාජ්‍යයෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙන හින්දා. මේ දෙවල් මේ විදිහ කතා කරද්දි 2018 ඉඳන් 2021 වෙනකන් අවුරුදු ගාන අපි සාපේක්ෂව බලද්දී සංසන්දනාත්මකව බලද්දී සිම්බාබ්වේ රාජ්‍යයේ උද්දමනය 2018ට සාපේක්ෂව 2021 අවුරුද්ද වෙද්දී ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන අවුරුද්ද වෙද්දී 557 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඔබට තවත් මේ ගැන අපි අටුවා ටික එකතු කරන්න ඕනේ. සිම්බාබ්වේ රාජ්‍යයට අත් වෙලා තියෙන ඉරණම මේ කෙන දර්ශකයත් එක්කම ඔබට තීරණය කරගන්න පුළුවන්. ආයි කවදා කොහොම කොතනකදී සිම්බාබ්වේ රාජ්‍ය නැගිටවන්න පුළුවන් වේද කියන කාරණේ අපි හැමෝටම ප්‍රශ්නයක්. මුළු ලෝකෙටම ප්‍රශ්නයක්. සිම්බාබ්වේ රාජ්‍ය ආපහු නැගිටීද? අපි බලාගෙන ඉමු. අපි ප්‍රාර්ථනා කරමු සිම්බාබ්වේ රාජ්‍යයට ආපහු නැගිටින්න පුළුවන් වෙන්න කියලා. ඒ දේ කරන්න වත්මන් විධායක ජනාධිපතිතුමාට හැකියාව ලැබෙන්න කියලා. ඒ ප්‍රාර්ථනය කළා අපි මේ කතාව නැවතුවොත් ඒක ලොකු අඩුවක්. අපිට තව හිතන්න බොහෝ දේ තියෙනවා. රටක් විදියට අපිට අපේ රට ගැනත් සිම්බාබ්වේත් එක්ක සාපේක්ෂව බලන්න සිද්ධ වෙනවා. අපේ රට ඇතුළේ ඡන්දකාලට ලොකු පොරොන්දු ගොඩක් අපිට හම්බ වෙනවා. ඡන්දකාලට ලොකු බලාපොරොත්තු ගොඩක් අපිට හම්බ වෙනවා. ඒ බලාපොරොත්තුත් එක්ක අපි සුබ සිහින මවා ගන්නවා. ඒ සුබ සිහින වලට ජනතා පරමාධිපත්‍යය අපේ උගස් තියනවා කතරයක් විදිහට. අපේ උගස් තියෙන කතරය අවසානයේ අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය අපිට දෙනවද කියන කාරණේ නැවත වතාවකට ඔබටත් මටත් අපේ හදවතින් හිතන්න සිද්ධ වෙනවා. අපිට නැවතත් හදවතින් වගේම මනසෙන් අපේ කතරය සහ අපේ මනාපය ගැන විචාරය කරන්න සිද්ධ වෙනවා. ජාතිකවාදය, ජාතිකත්වය එතනින් එහාට ගියාට පස්සේ මේ රටේ කතා කරන ලිබරල් වාදය, එතනින් එහාට ගියාට පස්සේ සමාජවාදය, එතනින් එහාට ගියාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය මේවා වචන විතරද? මේ වචන මේ මහ පොළොවේ පැලවෙන්නේ කවද්ද? මේ වචන වලට රැවටිලා නම් අපි අපේ මනාපය පාවිච්චි කරන්නේ අපේ රටත් දවසක සිම්බාබ්වේ රාජ්‍ය වගේම රටක් වේවි. හැබැයි අපි වචනට රැවටෙන්නේ නැතුව එතනින් එහා ගිය මතවාදී අරගලයකට ලෑස්ති නම් මේ මතවාද අපිට හොඳින් තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් නම් මේ රට වෙනස් කරන්න ඕනේ කියලා අපේ ජනතා පරමාධිපත්‍යය භාවිතා කළා හරි කෙනා හරි තැන තියන්න අපිට පුළුවන් වේවි. අපේ රට දියුණු රටක් බවට පත් කරන්න. අපිට ඕනේ නෑ සිම්බාබ්වේ වෙන්න. හැබැයි අපිට ඕනේ සිම්බාබ්වේ නොවී ඉන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න, ඒ වෙනුවෙන් අප වෙන්න ඔබට වගකීමක් තියෙනවා. ඒ ඔබ හින්දාම නෙමේ ඔබේ දරුවන් හින්දා. ඒ නිසා ඔබේ දරුවට මේ රට දියුණු රටක් බවට පත් කරලා බාර දෙන්නම් ඔබට ඒ වගකීම ගන්නම් වෙනවා. ඒ වගකීම ඔබ ගනේවි. ඒ වගකීම ගන්න ඔබට සවියක් වෙන්න දේශාටනෙන් අපිට පුළුවන් වේවි. ලෝකෙ තොරතුරු ඔබ ගාවට ගෙනල්ලා අදට අපි සමුගන්නම්. අපි ලබන සතියෙත් එන ඔබ හොයාගෙන ලෝකේ මේ වගේම රටක දේශපාලන සංසිද්ධි ඔබට සමීප කරන අරමුණක් එක්ක. එතෙක් අපිට ගිහින් එන්න අවසරයි. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න දේශාටනෙන් යලිත් හමු යමු. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.